ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේ මූලික සිද්ධාන්ත කිහිපයක් අපේ පළවෙනි වීඩියෝ එකකින් කතා කරා. අපි තවත් අලුත් සිද්ධාන්ත කොටසක් කතා කරන්න යන්නේ. අපි අද කතා කරනවා සරල රේඛාවක පොදු සමීකරණය පිළිබඳව. එතකොට පුතේ මෙන්න මේ සරල රේඛාවක පොදු සමීකරණය අපි කතා කරද්දී අපි දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. ඒ එකක් තමයි සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම අපි තවත් දැනගන්න ඕන විශේෂ කාරණාවක් තමයි මෙන්න මේ සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු සරල රේඛාවක අනුක්‍රමණය. එතකොට මෙන්න මේ සරල රේඛාව අනුක්‍රමණය අපි සංකේත කරනවා සිම්බල් m අකුරේ. යම්කිසි සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාදන ලබන කෝණයේ ටැන්ජන් අගයට අපි කියනවා මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. අපි ගත්තොත් මේ සරල රේඛාවේ අනුක්‍රමණය m නම් මෙන්න අපි කියන්න පුළුවන් මේ m කියන කෙනා සමාන වෙනවා tan θ. එහෙනම් දැන් අපි දන්නවා සරල රේඛාවේ අනුක්‍රමණය කියන්නේ යම්කිසි සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාදන ලබන කෝණයේ tan අගය. අපි මෙයාටම තවත් කියන නමක් තමයි සරල රේඛාවක බෑවුම කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන්න යනවා තවත් අලුත් දෙයක්. ඒ තමයි සරල රේඛාවක් මත පිහිටන ලක්ෂ දෙකක් දීලා අපෙන් අහනවා සරල රේඛාවේ අනුක්‍රමණය. එහෙනම් මෙන්න මේ අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියලා දැන් අපි කතා කරන්න යන්නේ. මම ගන්නවා මේ ඛණ්ඩාංක තලයේ මත පිහිටන ලක්ෂ දෙකක් p හා q. p ලක්ෂයේ ඛණ්ඩාංක x1 y1, q ලක්ෂයේ ඛණ්ඩාංක x2 y2. එතන මෙන්න මේ p ක්‍රියා කරන සරල රේඛාවේ අනුක්‍රමණය m. ඒ වගේම බලන්න දිනා මෙන්න මේ PQ රේඛාව x අක්ෂයේ ධන දිශාවත් සමග සාධන කෝණය θ. අපිට මතකයි අනුක්‍රමණය කියලා කියන්නේ යම්කිසි සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාධන ලබන කෝණයේ tan අගයෙන් සමානයි tan θ. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන නිර්මාණය වෙලා තියෙනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. මම මෙයා ගැන කතා කරනකොට පහසුව දාගන්න මේ PQ මෙතන ලක්ෂ්‍ය දාගන්න R කියලා. දැන් අපිට අනුක්‍රමණය වෙන්න අවශ්‍ය තියෙන tan θ නේ. tan θ කියන්නේ මොකද්ද? ත්‍රිකෝණමිතික අනුපාතවලදී සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ θ අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ වෙන්නේ මෙන්න මේ QR පාදය. ඒ වගේම බද්ධ පාදයේ වෙන්නේ PR පාදය. එහෙනම් අපිට ඕනේ වෙනවා QR පාදයේ දිග සහ PR පාදයේ දිග. හරි. දැන් ඔයාලට පැහැදිලි මේ තියෙන p ලක්ෂණ ඛණ්ඩාංක x1 y1 නිසා මෙන්න මෙතනට x1යි මෙතන y1යි. ඔය විදිහට මේ තියෙන q ලක්ෂය x2 y2 නිසා මෙතන x2යි මෙතන y2යි. එහෙනම් දැන් අපි කියන අනුක්‍රමණය සඳහා සම්බන්ධය m සමානයි tan θ සම්මුඛ පාදය q r බෙදන්න ඕනේ බද්ධ පාදය p r. දැන් බලන්න අපිට අවශ්‍යයි QR. එහෙනම් QR හොයන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ උස y2යි මෙතනට y1යි. එහෙනම් y2 අඩු කිරීම y1 අපි වෙනවා QR සඳහා අගයක්. එහෙනම් මෙන්න y2 රින y1. ඔය විදිහට අපිට හොයන්න පුළුවන් PR පාදයේ දිග. එහෙනම් PR පාදයේ දිග කියන්නේ x2 රින x1යි. දැන් ආදේශ කරන්න. එහෙනම් අපිට ලැබෙනවා මේ විදිහට m සමානයි QR කියන්නේ y2 රින y1යි මෙයා බෙදන්න PR කියලා කියන්නේ x2 රින x1යි. එහෙනම් මෙන්න අනුක්‍රමණය සඳහා අපිට තවත් අලුත් සම්බන්ධයක් හම්බ වුණා m සමානයි y2 රින y1 බෙදීම x2 රින x1යි. මේක දිහා හොඳට බලුවොත් ඔයාලට පේනවා මේක ඇත්තට නැවිලා තියෙන්නේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා. එහෙනම් ඕනෑ වෙලාවක අපිට සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒ සරල රේඛාවක ලක්ෂණ දෙකක් අරගෙන ඒ වායේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදීමෙන්. දැන් අපි බලමු මේ හා සම්බන්ධ උදාහරණයක්. 2 1 ලක්ෂය හා 4 7 ලක්ෂය යා කරන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. හරි දැන් බලන්න පුතේ අපිට දීලා තියෙනවා ලක්ෂයක් 2 1 සහ අනිත් ලක්ෂය 4 7. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේ ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ අනුක්‍රමණය. එතන මෙන්න මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ අනුක්‍රමණය හොයද්දී අපිට මතකයි සරල රේඛාවක් මත ලක්ෂ දෙකක් දීලා අනුක්‍රමණය අහනම අපි භාවිතා කරන සමීකරණය තමයි මොකද්ද? m සමානයි y2 රින y1 බෙදීම x2 රින x1. එහෙමත් නැත්නම් අපි කියන මොකද්ද? අනුක්‍රමණය කියන එක හොයන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස අපි බෙදනවා x ඛණ්ඩාංක වෙනසින්. එහෙනම් අපි ඉස්සෙල්ලා මේකේ ඛණ්ඩාංක හදාගන්න මේ විදිහට. මම දාගන්න මෙන්න මේ p ලක්ෂය x1 y1 විදිහට මෙන්න මේ q ලක්ෂය x
y2 විදිහට දාගන්න. හරි. එහෙනම් දැන් ආදේශ කරන්න y2 කියන්නේ 7යි. එහෙනම් අපි 7න් අඩු කරනවා y1 කියන්නේ 1යි. මෙයා බෙදනවා x2 කියන්නේ 4යි. අඩු කරා x1 කියන්නේ 2යි. එහෙනම් අපිට උත්තරයක් එනවා m සමානයි 7න් 1ක් 6යි බෙදීම 4න් 2ක් 2යි. එහෙනම් m කියලා කියන්නේ 6 බෙදීම 2යි. උත්තරේ 3ක් වෙනවා. එහෙනම් මෙන්න මේ 2 1 සහ 4න් 7 ලක්ෂ්‍යයක් වෙන සරල රේඛාවේ අනුක්‍රමණය 3ක් වෙනවා. අපි බලමු තවත් උදාහරණයක්. ඍණ 1 3 හා 3 ඍණ 5 ලක්ෂ්‍යයා කරන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. හරි දැන් බලන්න පුතේ අපිට දීලා තියෙනවා ලක්ෂ්‍ය දෙකක් ඍණ 1 3 සහ 3 ඍණ 5. අපෙන් අහන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය දෙක යා කරන සරල රේඛාවේ අනුක්‍රමණය m. එහෙනම් මම දාගන්න මේ තියෙන a ලක්ෂ්‍ය මේ තියෙන්නේ b ලක්ෂ්‍ය. එහෙනම් සරල රේඛාවක් මත ලක්ෂ්‍ය දෙකක් දීලා අපෙන් අනුක්‍රමණය අහන්න අපිට භාවිතා කරන්න පුළුවන් සමීකරණය තමයි m සමානයි y2 ඍණ y1 බෙදුවා x2 ඍණ x1. දැන් එහෙනම් අපි මේ ලක්ෂ්‍ය දෙක දාගමු x1 y1 සහ x2 y2. මේ ලක්ෂ්‍ය දෙක නම් කරගන්නකොට කෙනෙක්ට පුළුවන් මෙන්න මේ a ලක්ෂ්‍ය x1 y1 විදිහටත් b ලක්ෂ්‍ය x2 y2 විදිහට ගන්න. තවත් කෙනෙක්ට පුළුවන් b ලක්ෂ්‍ය x1 y1 විදිහට අරගෙන a ලක්ෂ්‍ය x2 y2 විදිහට ගන්න. ඔය කොහොම ගත්තත් අවසානයේ අපිට මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය එකම අගයක් එන්න ඕනේ. මම ගන්න මෙන්න මේ a ලක්ෂ්‍ය x1 y1 විදිහට b ලක්ෂ්‍ය x2 y2 විදිහට. එහෙනම් දැන් අපි මෙයා සමීකරණයට ආදේශ කරගෙන යනවා. මෙයා සමීකරණයට ආදේශ කරද්දී අපිට එනවා y2 කියලා කියන්නේ ඍණ 5යි. එයාගෙන් අඩු කරන්න ඕනේ y1 කියන්නේ 3යි. බෙදීම x2 කියන්නේ 3යි. එයාගෙන් අඩු කරන්න ඕනේ x1 කියන්නේ ඍණ 1යි. එහෙනම් මෙයා සුළු කරද්දී අපිට එනවා ඍණ 5 ඍණ 3. එහෙනම් ඍණ 8යි. මේක බෙදන්න ඕනේ 3ෙන් අඩු කරන්න ඍණ 1යි. ඍණයි ධන 1යි. එහෙනම් m සමානයි ඍණ 8 බෙදීම 4යි. එහෙනම් අපිට උත්තරයක් එනවා m සමානයි ඍණ 2යි. එහෙනම් මෙන්න මේ a හා b ලක්ෂ්‍ය ආකරන ලබන සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ 2ක් වෙනවා. දැන් අපි බලමු සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි සරල රේඛාවක් y අක්ෂය ඡේදනය කරන ලබන ස්ථානයේ y කණ්ඩායමක අපි හඳුනනවා අන්තක්ඛණ්ඩය විදිහට. එහෙමනම් මෙන්න මේ සරල රේඛාව y අක්ෂය ඡේදනය කරලා තියෙන්නේ c අගයකින්. එහෙමනම් මෙන්න මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය c වෙනවා. හරි දැන් පුතේ අපි මේ වෙනකොට කතා කරා සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ මොකක්ද? සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මෙන්න මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ඇසුරෙන් දැන් අපිට පුළුවන් සරල රේඛාවක පොදු සමීකරණය ලියන්න. එතකොට අපි ගත්තොත් මෙන්න මේ අපි ගන්න සරල රේඛාවේ අනුක්‍රමණය m සහ අන්තක්ඛණ්ඩයේ c නම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට y සමානයි mx ධන c. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඕනේ මෙන්න මේ y සමානයි mx ධන c වෙද්දී මේ x ගේ සංඥකය තමයි අනුක්‍රමණය වෙන්නේ. ඒ වගේ මෙන්න මේ නියත පදය තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ. එහෙනම් අපි දැන් මතක තියාගන්න ඕනේ සරල රේඛාවක පොදු සමීකරණය y සමානයි mx ධන c. අපි ඊළඟට බලමු මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දීලා තියෙන වෙලාවේදී අපි කොහොමද සරල රේඛාවක සමීකරණය ලියන්නේ කියලා. පළවෙනි උදාහරණය අනුක්‍රමණය 2ක් හා අන්තක්ඛණ්ඩය 3ක් වන සරල රේඛාවක සමීකරණය ලියා දක්වන්න. හරි දැන් බලන්න පුතේ අපිට දීලා තියෙනවා මේකේ අනුක්‍රමණය 2යිලු අන්තක්ඛණ්ඩය 3යිලු. ඉතින් අපි දන්නවා අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයයි දීලා තියෙනවා අපිට සමීකරණ ලියන්න පුළුවන් y සමානයි mx ධන c කියලා. එහෙනම් දැන් මෙතනදී m කියන එක ආදේශ කරන්නේ m කියන්නේ 2යි. එහෙනම් y සමානයි 2යි x ධන c කියලා කියන්නේ 3යි. එහෙනම් අපිට එනවා අනුක්‍රමණය 2ක් සහ අන්තක්ඛණ්ඩය 3ක් වන සරල රේඛාවේ සමීකරණය y සමානයි 2x ධන 3යි. දෙවෙනි උදාහරණය අනුක්‍රමණය ඍණ භාගයක් හා අන්තක්ඛණ්ඩය එකක් වන සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න. හරි දැන් බලන්න පුතේ අපිට දීලා තියෙනවා අනුක්‍රමණය ඍණ භාගයක් සහ අන්තක්ඛණ්ඩය එකක් කියලා. එහෙනම් අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය දීලා තියෙනවා නම් අපි සමීකරණ ලියනවා y සමානයි mx ධන c. එහෙනම් දැන් ආදේශ කරන්න m කියලා කියන්නේ ඍණ භාගයයි x ධන c කියන්නේ 1යි. එහෙනම් අපිට මේ සරල රේඛාවේ සමීකරණය මේ විදිහට තියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ සමීකරණය හැම පදයක්ම අපි වැඩි කරනවා 2කින්. එහෙම වුණොත් අපිට එනවා 2ක් y සමානයි ඍණ 1යි x ධන මෙයක් වැඩි කරන්න 2කින් 2යි.
ඒ කියන්නේ දෙකක් y සමානයි ඍණ x ධන 2. එහෙනම් අපිට අනුක්‍රමණයේ ඍණ භාගයක් සහ අන්තර්ඛණ්ඩ එකක් වෙච්ච සරල රේඛාවක සමීකරණය ලියන්න පුළුවන් දෙකක් y සමානයි ඍණ x ධන 2යි. හරි. අපි පුතේ ඊළඟට බලමු සරල රේඛාවක සමීකරණය දීලා තිබ්බොත් අපි කොහොමද මේ සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තර්ඛණ්ඩය සොයන්නේ කියලා. හරි. අපි උදාහරණයකින් බලමු. පළවෙනි උදාහරණය y සමානයි ඍණ 5x ධන 3 සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තර්ඛණ්ඩය සොයන්න. හරි. අපෙන් අහන්නේ y සමානයි ඍණ 5x ධන 3 සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තර්ඛණ්ඩය. එහෙනම් අපි දන්නවා සරල රේඛාවක පොදු සමීකරණය y සමානයි mx ධන c. ඒතර මේ දීලා තියෙන සමීකරණයක් මේ y සමානයි mx ධන c ආකාර වෙනවා. ඒ නිසා අපි කියනවා මෙය y සමානයි mx ධන c ආකාර වෙනවා. එහෙමනම් මෙන්න මේ x ගේ සංගුණකය තමයි අනුක්‍රමණය වෙන්නේ. එහෙනම් මෙන්න මේකේ අනුක්‍රමණය වෙනවා m සමානයි ඍණ 5. ඒ වගේම මෙන්න මේ නියත පදය තමයි අන්තර්ඛණ්ඩය වෙන්නේ. එහෙනම් අපිට නම අන්තර්ඛණ්ඩය 3යි. එහෙමනම් y සමානයි ඍණ 5x ධන 3 සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ 5ක් වෙද්දී අන්තර්ඛණ්ඩය ධන 3ක් වෙනවා. දෙවෙනි උදාහරණය දෙකක් y සමානයි 6x ධන 4 සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තර්ඛණ්ඩය සොයන්න. හරි. දැන් බලන්න පුතේ අපිට දීලා තියෙන සමීකරණය තමයි දෙකක් y සමානයි 6x ධන 4. එහෙමනම් අපි ඉස්සරලාම කරන්න ඕනේ මේකේ අනුක්‍රමණය අන්තර්ඛණ්ඩයයි හොයද්දී අපි මෙයා y සමානයි mx ධන c ආකාරයට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ y ගේ සංගුණකය කීයක් වෙන්න ඕනද? එකක් වෙන්න ඕනේ. එහෙමනම් දැන් මේ සමීකරණ දිහා බලනකොට අපිට පේනවා මේ y ගේ සංගුණකය දෙකක් වෙලා තියෙනවා. අපි y ගේ සංගුණකය එකක් කරගන්න මේ සමීකරණයේ හැම පදයක්ම දෙකෙන් බෙදාගෙන යනවා. එහෙමනොත් අපිට එනවා මේ පැත්ත බෙදන්න දෙකෙන්. එහෙනම් y සමානයි 6x බෙදුවා දෙකෙන්. එහෙනම් 3x ධන 4 බෙදුවා දෙකෙන් 2යි. එහෙනම් y සමානයි 3x ධන 2යි. එහෙනම් දැන් අපි ලියන්න පුළුවන් මෙය y සමානයි mx ධන c ආකාර වේ. එහෙනම් දැන් ඔයාලට පේනවා x ගේ සංගුණකය තමයි අනුක්‍රමණය වෙන්නේ. එහෙනම් අනුක්‍රමණය 3ක් වෙනවා. ඔය විදිහටම මෙන්න මේ නියත පදේ තමයි අන්තර්ඛණ්ඩය වෙන්නේ. එහෙනම් අන්තර්ඛණ්ඩය ධන 2ක් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ දෙකක් y සමානයි 6x ධන 4 සමීකරණයේ අනුක්‍රමණය 3ක් වෙද්දී අන්තර්ඛණ්ඩය 2ක් වෙනවා. හරි. දැන් අපි බලමු පුතේ සරල රේඛාවක මේ අනුක්‍රමණය සහ අන්තර්ඛණ්ඩය කියන දෙදෙනා වෙනස් වෙද්දී ධන සහ ඍණාගයන් විදිහට වෙනස් වෙනකොට මෙන්න මේ සරල රේඛාවක් ඛණ්ඩාංග තලය මත පිහිටන්නේ මොන ආකාරයකටද කියලා. දැන් බලන්න මෙන්න මේ පළවෙනි රූප ස්ථානයේ ඔයාලට දීලා තියෙනවා සරල රේඛාව. මේ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ සුළු කෝණයක්. ඒ කියන්නේ tan θ ගියාගේ ධනාගයක්. එහෙමනම් මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය ධනාගයක් වෙනවා. එතකොට ඒ වගේ මෙන්න මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ y ඛණ්ඩාංගය ගත්තාම එයත් ධනාගයක් ධන c. එහෙමනම් අපිට මෙන්න මේ සරල රේඛාවේ සමීකරණ ලියන්න පුළුවන් මේ විදිහට y සමානයි mx ධන c. අපි ඊළඟ රූප සටහනට බලන්න මේකෙදි අර විදිහටම මේ x අක්ෂයේ ධන දිශාවත් සමග මෙයා වාමාවර්තව හදන්නේ සුළු කෝණයක්. ඒ කියන්නේ මේ හැඩයමයි තියෙන්නේ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය ධනාගයක් වෙනවා. හැබැයි එයා මෙන්න මේ y අක්ෂයේ ඡේදනය කරන්නේ ඍණ c වලදී. ඍණාගයකදී. එහෙමනම් මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරයක් අපි ලියන්න පුළුවන් y සමානයි mx ඍණ c විදිහට අන්තර්ඛණ්ඩය ඍණාගයක් වෙනවා. මේක දිහා බැලුවොත් අපිට පේනවා මේ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් සමග හදන්නේ මහා කෝණයක්. ඒ කියන්නේ tan θ ගියාගේ ඍණාගයක් වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණාගයක් වෙනවා. හැබැයි අන්තර්ඛණ්ඩය ගත්තාම ධනාගයක් තියෙන්නේ. y අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ y ඛණ්ඩාංගය. එහෙනම් මෙන්න මේ විදිහේ සරල රේඛාවක් අපි ලියන්න පුළුවන් y සමානයි ඍණ mx ධන c ආකාරයට. y සමානයි ඍණ mx ධන c ආකාරයට. එතකොට අපි ආවොත් මෙන්න මේකට මේ සරල රේඛාව අර විදිහටම x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව හදන්නේ මහා කෝණයක්. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය ඍණාගයක්. අනුක්‍රමණය ඍණාගයක් වෙද්දී අන්තර්ඛණ්ඩයත් ඍණාගයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ y ඛණ්ඩාංගයක් ඍණාගයක් වෙලා තියෙනවා. එහෙමනම් අපිට මේ සරල රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන් y සමානයි අනුක්‍රමණය ඍණ නිසා ඍණ mx අන්තර්ඛණ්ඩ ඍණ නිසා ඍණ c. ඊළඟට
දැන් ඔයාලට වෙන මේ සරල රේඛාව ගත්තා මේ සරල රේඛාව y අක්ෂයට සමාන්තරව තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ x කියාගේ සෑම විටම නියත වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සරල රේඛාව අපි හඳුන්වනවා x සමානයි k කියලා. අපි බලමු මෙන්න මේ අවසාන අවස්ථාව මෙතනදී x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් තියෙන්නේ. එයා හැම වෙලාවෙම y කණ්ඩායමක නැත්නම් y අගය එකම අගයක් වෙලා තියෙන්නේ. එහෙමනම් මෙයා අපි හඳුන්වනවා y සමානයි k නියතයක් විදිහට. පුතේ අපි දැන් බලමු අපි මේ කතා කරපු සරල රේඛා සියල්ලම එකම කණ්ඩායක තලයක් මත නිරූපණය කරනවා. දැන් ඔයාලට කියනවා මේකේ සරල රේඛා කිහිපයක් දීලා තියෙනවා. මම මේක ගන්න මෙන්න මේ සරල රේඛා ටික. මේ තියෙන්නේ පළවෙනි සරල රේඛාව, මේ තියෙන්නේ දෙවෙනි සරල රේඛාව, මේ තියෙන්නේ තුන්වෙනි සරල රේඛාව. එතකොට මෙන්න මේ සරල රේඛා තුනේම බෑවුම එහෙමත් නැත්නම් අනුක්‍රමණය ගත්තාම ධනාංගයන් වෙනවා. එහෙනම් මේ සියල්ලගේම අනුක්‍රමණ ධන වෙනවා. අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය ලියන්න මේ සරල රේඛාව y අක්ෂය ඡේදනය කරලා තියෙන්නේ c වලදී ධනාංගයකදී. එහෙමනම් අපිට මෙයාගේ රේඛාව ලියන්න පුළුවන් මේ විදිහට y සමානයි mx ධන c අනුක්‍රමණය ධන අන්තක්ඛණ්ඩයක් ධන. අපි මෙන්න මේ දෙවෙනි සරල රේඛාවට මේ දෙවෙනි සරල රේඛාව ගත්තොත් එයාගේ අනුක්‍රමණය ධන අන්තක්ඛණ්ඩය ගත්තාම බිඳුවයි. මෙයා මූල ලක්ෂ්‍ය හරහා යන්නේ. එහෙමනම් අපි මෙයාගේ සරල රේඛාවේ සමීකරණය ලියුවොත් y සමානයි mx ධන c කියන්නේ ධන බිඳුවයි. එහෙනම් y සමානයි mx ධන බිඳුවයි. ඒ කියන්නේ y සමානයි mx. එහෙනම් අපි ඔළුවට එන්න y සමානයි mx ආකාරයේ සරල රේඛාවක් කියන්නේ යා මූල ලක්ෂ්‍ය ආයන සරල රේඛාවක් වෙනවා. එහෙනම් අපි මෙන්න ඊළඟ අවස්ථාව තුන්වෙනි අවස්ථාව. මෙතනදී ඉස්සල වගේම අනුක්‍රමණය ධන වෙනවා. හැබැයි අන්තක්ඛණ්ඩය ඍණ c. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණ ලියන්න පුළුවන් y සමානයි mx ඍණ c කියලා. හරි. දැන් මම දාගන්නම් තවත් සරල රේඛා තුනක් අරගෙන මෙන්න හතරවෙනි එක, මෙන්න පස්වෙනි එක, මෙන්න හයවෙනි එක. දැන් පුතේ මේ හතරවෙනි සරල රේඛාව, පස්වෙනි සරල රේඛාව හා හයවෙනි සරල රේඛාව ගත්තොත් මේ සියල්ලගේ බෑවුම් තියෙන්නේ මේ අතර. මෙයාගේ x අක්ෂයේ ධන දිශාවත් සමග සාදන්නේ මහා කෝණයක්. ඒ කියන්නේ මෙයාලගේ අනුක්‍රමණ ඍණාංගයන් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් මෙන්න මේ හතරවෙනි සරල රේඛාව එයාගේ අන්තක්ඛණ්ඩය ධන. එහෙමනම් අපිට මේ හතරවෙනි සරල රේඛාවේ සමීකරණ ලියන්න පුළුවන් y සමානයි අනුක්‍රමණය ඍණ නිසා ඍණ mx අන්තක්ඛණ්ඩය ධන නිසා ධන c. y සමානයි ඍණ mx ධන c. අනුක්‍රමණය ඍණ වෙනවා අන්තක්ඛණ්ඩය ධන වෙනවා. පස්වෙනි සරල රේඛාවට આવොත් එයාගේ අනුක්‍රමණය ඍණමයි හැබැයි අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. එහෙනම් y සමානයි ඍණ mx ධන බිඳුව. ඒ කියන්නේ y සමානයි ඍණ mx. හයවෙනි සරල රේඛාව ගත්තාම අනුක්‍රමණය ඍණ අන්තක්ඛණ්ඩයක් ඍණ. එහෙනම් අපි කියන්න පුළුවන් y සමානයි ඍණ mx ඍණ c. දැන් හරි. ඊළඟට කියනවා මෙන්න මේ සරල රේඛාවට මෙයා ගත්තාම x අක්ෂයට සමාන්තර වෙන්නේ. කොහෙදී වුණත් y ගේ කණ්ඩායමක එකම අගයක්. එහෙමනම් අපි ගත්තොත් මෙතන අගය k නම් අපි ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය y සමානයි k. ඔය විදිහටම මෙන්න මෙතන අගය ඍණ k නම් මේ සරල රේඛාව අපි ලියන්න පුළුවන් y සමානයි ඍණ k. දැන් බලන්න මේ සරල රේඛාව. මෙයා ගත්තාම y අක්ෂයට සමාන්තර වෙන්නේ. මේ සරල රේඛාවක ඕනෑම ලක්ෂයක් ගත්තොත් x කණ්ඩායමක k වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ලියනවා මෙන්න මේ රේඛාවේ සමීකරණය x සමානයි k. එහෙනම් ඔය විදිහටම මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය ලියනවා x සමානයි ඍණ k කියලා. එහෙනම් ඔයාලට මෙන්න මේ සරල රේඛාවක් කණ්ඩායම තලය මත පිහිටන්නේ කොහොමද කියලා යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ කොටස හොඳින් අධ්‍යයනය කරමු.